පින්නතුනි අපි ආරම්භ කරමු අද සිකුරාදා ධර්ම පින්කම. මුලින්ම අපි පංචශීලයේ පිහිටලා අනතුරුව මේ ගිලන්පස බුද්ධ පූජාවන් ආමුදුරනේ මේ මියුට් වෙලා වගේ. නෑ හලෝ දැන් ඇහෙනවද? මගේ ඇහෙනවද? අමුදුරනේ අපිට ඇහෙනවා. අජිත් මහත්තයාගේ මේ බලන්න ඩිවයිස් එකේ වොලියුම් එක අඩු වෙලාද කියලා? දැන් හොඳයි ආමුදුරනේ. එහෙනම් අපි ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති
ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං පේතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං උප්පං මිලායාති යථා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතුනෝ භන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතසා චිරං තිට්ඨතු සද්ධම්මෝ ලෝකෝ හෝතු සුඛී සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු. දැන් භාවනාවට කාලයයි. ඒ සඳහා අපි සූදානම් වීමට ශරීරයට අපේ අවධානය යොමු කරමු. අදත් අපිට පුළුවන් අසුභ භාවනාව භාවිත කරමින් භාවනාව ප්‍රඥාව කරා රැගෙන යන්නට. ඒ සඳහා මුලින්ම ඔබේ ශරීරයෙහි ඇටසැකිල්ල සකස් කරගෙන මනාව ඍජු ඉරියව්වකින් තැන්පත් වෙන්න. ශරීරයේ අපහසුතාවයක් නැත්තම් සාමාන්‍යයෙන් බිම බොහොම සමීපව ශරීරාංග පිහිටන විදියට තිබුණාම ඒ කියන්නේ එරමිනිය ගොතාගෙන හෝ සාමාන්‍යයෙන් කාන්තාවන් ඉඳගන්න විදියට බද්ධ පර්යන්කයෙන් හිටියාම ශරීරය බොහොම ඉක්මනට එකට කැටිව එක සමාහිත භාවයට පත් වෙනවා. ඒකට උපකාරී වෙනවා අපි ඇස් පියාගෙන කන් වහගෙන නාසය දිව ශරීරය මේවයින් එන අරමුණු වහගෙන මනසත් අපි තැන්පත් කර ගැනීමට සිහිය කියන දොරටු පාලකයා පාවිච්චි කරාම සිහිය කියන දොරටු පාලකයා හැඳුනුම්පත් පරීක්ෂා කරලා තමයි හැම දෙයක්ම ඇතුළට ගන්න. හැඳුනුම්පත වෙන්නේ අපේ නාම රූප පරීක්ෂා කිරීම නාම රූප වලින් වෙන්නේ හඳුනා ගැනීම. ඉතින් නාම රූප කියලා කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය, කයේ ක්‍රියාකාරීත්වයේ වැඩ කරන ස්වභාවයට නිතර ස්පර්ශ මූලිකවමයි මේව සිද්ධ වෙන්නේ. ස්පර්ශය ඉක්මවා යන්නට නම් අපි මේ කයත් මනසත් කියන එකේ යථා ස්වභාවය දැනගන්න ඕනේ. හැම දෙයක්ම නිත්‍ය විදියට අරගන්න බෑ අපිට අනිත්‍යයි. හැම දෙයක්ම ආත්ම විදියට ගන්න බෑ අනාත්මයි. නිතර මේ අනිත්‍ය ඒ වගේම අනාත්ම ස්වභාවයට යුක්ත දේවල් දුක්ඛ ස්වභාවයෙන් දුක උරුම දුක නිපදවන ස්වභාවයෙන් දුක නිපද ගැනීමට හට ගැනීමට අපි කියනවා සමුදය කියලා. මේ හටගන්න ස්වභාවයන් වලට හේතු තියෙනකොට දුක හටගන්නවා. හටගන්න ස්වභාවයන් නැති තැන වැය වෙලා යනවා නැති වෙනවා. එතකොට මේ ගැඹුරු ධර්මතාවයට අපිට හොඳම පියවරක් තමයි මේ ශරීරය පිළිබඳව සුභ ස්වභාවයන් ගත්ත පුරුද්ද නැති කරන්නට අසුභ ස්වභාවයක් වඩන එක. මේ අසුභය වැඩුවහම අපිට පුළුවන් අපේ ප්‍රඥාවෙහි රැඳෙන්නට මාස කිහිපයක්ම මේ අසුභය ඒ තරම් බලවත් නිසා. ඒ තරම් ප්‍රඥාවට මේ උපකාරී වන නිසා. එතකොට මේ මාංශ ඇස වහගෙන මාංශ කන මාංශ ශරීරයේහි තියෙන නාසය දිව මේවයින් කිසිම ආකාරයකින් ඇසුරක් නැතිව දැන් ඔබ තැන්පත් වෙලා සිටිනවා. සාමාන්‍යයෙන් අපි හුස්ම පිළිබඳව සිහිය පවත්වා ගන්නට පුළුවන් මුලින්ම ඔබ ඔබෙන්ම ප්‍රශ්නයක් අහන්න. ඔබ සාමාන්‍යයෙන් අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන හිත ඉන්නවා නම් ඔබ ඒ පිළිබඳව දුකකින් ඉන්නවා නම් හිතට හිතෙනවා නම් මුළු ජීවිතේම දුකක් කියලා ඇත්තටම වෙලා තියෙන්නේ අපි අර හිතාගෙන ඉන්න දේ තමයි දුක. මුළු ජීවිතේම දුකයි කියලා ඒක හිතාගත්තට ඒක වැරදි අදහසක්. අපි එතකොට අපේ හිතාගෙන ඉන්න එක ඉමැජිනේෂන් එක තමයි අපේ සෆරින් එක වෙන්නේ දුක වෙන්නේ. සමහර අයට තියෙනවා අධික බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි බලාපොරොත්තු.
එතකොට මේක ඕනේ මේක කරන්න කවුරුවත් මට උදව් කරන්නේ නැහැ කියන ඒකෙන් ඇතිවෙච්ච බලාපොරොත්තු. එතකොටත් එයාට සිහියෙන් සතුටින් ඉන්නට බැරි වෙනවා. ගඟක ඇලක දොලක නාන්න ගියත් අර වතුර ටික විඳින්න බැරි වෙනවා. නොමිලේ ගන්න තියෙන සැප නින්ද ලබා ගන්න බැරි වෙනවා. මෙහෙම වුණාම ඒ කෙනා ජීවත් වෙන්නේ යම් කිසි ආකාරයක දුකක. ඒ වගේම මතක අපි තුල තියෙනවා මැරිච්ච දේවල්. ඒ මතක කියලා කියන්නේ නොවෙච්ච දේවල් තමයි මේ අනාගතයේ තියෙන දේවල්. එතකොට අපිට අවබෝධයක් වෙනවා දැන් තමයි අපිට සිහිය පවත්වා ගැනීමේ හොඳම තෝතැන්න තියෙන්නේ. ඒකට තමයි අපි හුස්ම රැල්ල භාවිත කරන්නේ. හොඳට හුස්මක් ගන්නකොට දැනුයි අපි ඒ හුස්ම ගන්නෙ. එතකොට අපි ඒකට බලවත් වෙන්නට සතිය කියන බලය පාවිච්චි කරනවා. සති බලය ප්‍රඥා බලයෙන් අවසන් වෙන ආකාරයට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා තුනුරුවන් පිළිබඳව සද්ධා බලය තියෙනවා. අපි දැන් වීරිය උපදවනවා මේ භාවනා වීරිය බලය තියෙනවා. සති බලය අපිට උපදිනවා. සති බලය කියලා කියන්නේ අර දොරටු පාලකයෝ කොහෙන් අරමුණු ගෙනාවත් අපි අහු වෙන්නේ නැහැ. කිසි කෙනෙක්ට ඇතුළට එන්න දෙන්නේ නැහැ. අපේ නගරය අපි ආරක්ෂා කරගන්නවා. එතකොට සමාධි කියන බලය ඇතුලේ නිසල්මනේ මේ නගරය හොඳට පවතිනවා. මොකද නගරං යතා හරියට නගරයක් වගේ නගරූපමක් නගරයට උපමා කරලා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව අපිට දේශනා කරා. හොඳට දොරටු පාලකයෝ දාලා මේ නගරය රකින්න. කිසිම කෙනෙක්ට නිදහසේ ඔහි මෙහි ඉබාගාත ගිහිල්ලා මේ නගරයේ තියෙන පිළිවෙලට තියෙන ස්වභාවය වෙලාවට වැඩ කරන ස්වභාවය නැති කරගන්න එපා. දැන් මේ ගඟක් ගලාගෙන යනකොට අපි මේ හොඳට සිහිය කියන පවුරු තියෙනවා නම් හොඳට ඒක ගලාගෙන යනවා. ඒ වගේම ප්‍රඥාව කියන බැම්ම බැන්දට පස්සේ මේ ගඟේ වතුර අපිට එකතු කරගන්නට පුළුවන්. එතකොට ඒක කඩාගෙන යන්නේ නැති වෙන්න අපි හොඳට අසුභය කියන එක භාවිත කරලා හොඳට අපේ හිතේ යථාර්ථවාදීව බලන්නට හැකියාවක් අපි උපදවා ගන්නවා. එහෙනම් බලන්න මේ මාංශ ඇස් දෙකම එදායි රහත් තෙරණිවරු පවා උප්පලවන්නා තෙරණිය උපුටාගෙන අතට අරගෙන දුන්නා කාමාතුරයන්ට. ඒ ඇත්තන්ට වේදනාව පිළිබඳව කිසිම වේදනාව පරතරට ඒ සුසුම්නාවෙන් දැනෙන වේදනාවන් ආවරණය කරගෙන ඒ කියන්නේ ඒව නවත්ත ගන්නට පවා විශේෂ බලයක් ඇති වෙලා තිබුණ භාවනාවෙන්. කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. උණක් ඇඟට පත්‍ර දැනුණත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ ස්වභාවය ඇති වෙන්නේ මේ වේදනාවන් මොළයට යන්නේක තේරිලා ඒව වළක්වාගෙන ඒ තැන්හි සිහියෙන් පවතිනකොට සිහිය නැති තැනට වේදනාව නිතරම ගලාගෙන එනවා. ඒ නිසා මේ මාංශ ඇස කියලා කියන්නේ නිකම් තියෙන වැඩෙන දෙයක්. පොඩි කාලේ ඉඳලා වැඩිලා ඊට පස්සේ මැරුණට පස්සේ ඔහේ දිය වෙලා යන මස් කැබලි ටිකක්. මේක කුණු ගඳ ගහනවා සත්තු ආහාරයට ගන්නවා නැති බවට පත් වෙන දෙයක්. මේකට මගේ කියලා කිව්වොත් අර මගේ කියපු දේ මැරිච්ච දවසට ඉවර වෙලා. අන්න එහෙම ස්වභාවයකට අපි ප්‍රඥාවෙන් එතකොට මගේ කියලා කියන්නට ඕන නැහැ කියන එක අපි දැන් හිතා ගන්නවා ප්‍රඥාවෙන් අපිට තේරුම් කරලා දීලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. බුදුදහම යථාර්ථවාදී. ඊළඟට අපේ මේ ඇසෙන් පටන් ගත්තට පස්සේ මේ ඇස් දෙක පිටුපස්සෙන් ගලාගෙන යනවා එක එක නහරවැල්. මේ ඇස ගලවනකොට මේවත් ගැලවිලා එනවා. ඉතින් බලන්න දැන් ඇස් පිහාටු වලින්වත් ඇස් අර ගැලෙව්වට පස්සේ අර වලින්වත් මොකක්වත් පේන්නේ නැහැ. මොකක්වත් පේන්නේ නැති වලකට අපි සාමාන්‍යයෙන් සුභයි කියලා ගන්නට බෑ. සුභයි කියලා ලස්සනයි කියලා ගන්නට බෑ. මේව දරාගෙන හිටපු හිස් කබලේ තියෙන ඒ වලවල් දෙක
ස්වභාව ධර්මයෙන් හදලා දීපු දෙයක්. බත් මාළු පිණිවලින් මේක පෝෂණය වෙවි පැවතුණා. රසයි කියලා ගත්ත බත් මාළු පිණිවල යම් යම් පදාර්ථ අරගෙන මේක පෝෂණය වුණා. අනවශ්‍ය දේවල් බැහැර වෙලා. එහෙම ස්වභාවයකට අපි ඇලුනා. අනේ කෙනෙක් ගෑස් ලස්සනයි කියලා බැලුවට දැන් අපිට පේනවා ඒක අපේ හිතේ රාගයෙන් ඇති කරගත්තු සිතුවිල්ලක් පමණයි. දැන් අපිට ඇලෙන්න පුළුවන්ද මේ පේන වලවල් දෙකට? ඇලෙන්නට බෑ. මේක ටිකක් වෙලා ඔහොම තියෙන්න දැරියහම කුණු වෙලා යනවා. එතකොට අපිට ඉවස ගන්නට බැරි ගන්ධස්කාරයක් ඇති වෙනවා. ඒකට මගේ කියන්න පුළුවන්ද කාටවත්? බෑ. එතනත් එක්ක ඉක්මනට ගැටිලා අයින් වෙලා මේක කුණු ගොඩක් කියලා අපි කරේ පැලඳගෙන ඉන්නේ නෑ මේ කුණු ගොඩ ටක් ගාලා ඉවතට දාලා. ඒ වගේම තමයි අපේ ඇහෙන් මෑතක තියෙන බොහොම ළඟින් තියෙන කන් පෙති. අම්බෙරය මේක කන පිරෙන්න අපිට මේක පිරිසිදු කරගෙන තියාගත්තේ නැත්නම් රෝග නිඩ්ඩහම් රෝග ඇති වෙලා නිතරම බිඳෙන සුළුයි අභංගුරම් මේක අපි ආරක්ෂා කරගන්න මොකක්වත් කනට දාන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේ කන දැත්තටම මේවා ඇහෙන මේ කන ගලවලා දැම්මහම ඇත්තටම අපිට අර හේතු සාධක සකස් කරන්නට තියෙන අන්බෙරය කියන එක නැති වෙලා ගියාට පස්සේ අපිට අරමුණු වෙන දේවල් නැති වෙලා යනවා. එතකොට අපිට මේ ස්වභාවය තුල පේන්න ගන්නවා. අපි මගේ කියලා තියෙන්නේ ඒ කනත් උපකාරී කරගෙන විඥානයත් උපකාරී කරගෙන ශබ්දයක් වාදනය වෙනවා නම් එයත් උපකාරී කරගෙන ඇති වෙච්ච ස්පර්ශයෙන් සුබයි කියලා ගත්ත දෙයක්. දැන් අපිට කන ඉවත් කරලා බැලුවාම ඒක ඇතුලේ විතරක් තනියම සුබයි කියලා කිසිම දෙයක් ගන්නට නැහැ. නිකම්ම ඇත්තටම කම්පෙති කියලා කියන්නේ ඇට කැබැල්ලක්වත් නැති සාමාන්‍ය ස්වභාවයක්. ඒක වෙන් කරලා බැලුවාම ඇලෙන්නට දෙයක් එතන නැහැ කියලා අපිට හොඳටම වැටහෙනවා. දිව අරගෙන බලන්න රසයට හේතුකාරක වෙච්ච මේ දිවේ රස තන්තු මනසක් නොතිබුණා නම් කෙනෙක්ට කිසිම ආකාරයක දැනෙන්නේ නැහැ. ඇල්පෙනෙත්තක් අරගෙන සුසුම්නාව කැඩිච්ච කෙනෙක්ගේ ඇල්පෙනෙත්තක් අරගෙන සාමාන්‍යයෙන් සුසුම්නාව හෝ යම්කිසි සංවේදන නැති කෙනෙක්ගේ මේ දිවට හෝ මහපට ඇඟිල්ලට හෝ කොහෙට හෝ ඇත්තටම යමක් දුන්නට ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒ සංවේදන මොළයට යන ක්‍රම නැති වෙලා ගිහින්. ඉතින් මේ දිව යම්කිසි ආකාරයකින් මදින්නේ නැතුව තියාගෙන හිටියාම ගඳ ගන්නවා. මේක ඉවස ගන්නට බැරි ගඳක්. ඒ වගේම මේක ඇතුලේ නොයෙකුත් ආකාරයක පිළිකා ආදිය හටගෙන පණුව ගහනවා. ජීවතුන් අතර ඉඳිද්දි. මේක මිනිස්සුන්ට වෙනකන් පේන්නේ නැහැ. උනාට පස්සේ හරිම දුකක් විඳිනවා. එතකොට අර රසවල් පිළිබඳව අනේ අරක කන්න තිබුණා නම් මේක කන්න තිබුණා නම් කියලා දිවෙන් නෙමෙයි අපි ආසාවල් ඇති කරගන්නේ. මනස මූලික කරගෙන. මනස කියලා කියන්නේ මේ සිතට. එතකොට සිත තුළ මනස තුළ නොයෙකුත් ආකාරයේ සිතුවිලි මතක අපි ඇති කරගෙන ඇලිලා තියෙනවා රසයන් වලට. අපි කාපු දේවල් අපිට මතකයි. එතකොට ඒව මතක් කරනකොට මනසෙන් කෙලවුනනවා අපේ කටට. අඹ කෑල්ලක්, ඇඹ රැල්ල කෑල්ලක්, මේවා ඇඹුල් ಜಾති දේවල්, ඇඹුල් කොළ, ගොරක, සියඹලා මේවට අපි යම් යම් ආකාරයේහි නම් දාලා තියෙනවා. මේ ඔක්කොම සිද්ධ වුණේ දිව විසින් කරපු දෙයක් නෙමෙයි. දිව උපකාරී කරගෙන හේතු කරගෙන ඇත්තටම මනස මූලිකව සිද්ධ වෙච්ච ක්‍රියාවලියක්. දැන් අපි ඇසත් කනත් දිවත් නාසය කියන එක අපිට හොටු කැබලිති ආදිය තියෙනවා නම් අපි කෙනෙක් දිහා බලන්නත් කැමති නැහැ. පිහදා ගන්න කියලා. එතකොට අපිට කෑමට කෙනෙක් ඕවා දාලා දුන්නොත් අපි කන්න කැමති නැහැ. ඉතින් මේ ස්වභාවය දැක්කට පස්සේ මේ නාසයෙන් නෙමෙයි ඇත්තටම මේ ඔක්කොම සිද්ධ කරන්නේ මනසෙන්. නාසයෙන් කරන්නේ සාමාන්‍යයෙන් සෙන්ට් සුවඳක්, හඳුන් කූරු සුවඳක්, ඇඳුමක සුවඳක්,
කෙනෙක්ගේ සුවඳක් දෙයක සුවඳක් අපිට ආකර්ෂණය කරලා දීලා මනසට ඒක අරමුණු කරවන එක. මනසේ මොකද මේ ගැන රාගයක් තියෙන හින්දා මේ ගන්ධ රාගයට හේතු සාධක වෙච්ච තැන නහසෙන් අපි එලින්ම මේක මෙහෙම ගඳක් මේක මෙහෙම ගඳක් මේ ගෙම්බෙක් ඉන්න නිසා ගඳක් මේ සර්පයෙක් ඉන්න නිසා ගඳක් මේ හූනෙක් මේ ආදී වශයෙන් අපි ගන්ධයන් අරමුණු මනසෙන් සකස් කර ගන්නවා. මේ පිච්චෙන ගඳක් කියලා නම් කරනවා. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන මේ කය පුරාම නොයෙකුත් සංවේදන ඇති වෙනවා. දිවට කවුරු හරි යාල්පනෙත්තකින් ඇන්නහම ඒක රසක් නෙමෙයි. ඒක කාය ස්පර්ශයක්. නාසයට කවුරු හරි පිහියකින් කැපුණහම යම් හේතුවකින් අනතුරක් වෙලා ඒක කාය ස්පර්ශයක්. එතකොට මේ ඔක්කොම කයේ තියෙන දේවල් අපි ඉඳගෙන ඉන්නකොටත් අපිට කොහෙන් හරි හිරි වැටිලා රිදෙනවා නම් ඒව කාය ස්පර්ශ. එතකොට මේ ශරීරය පවතින්නට කලින් අපිට මේව තිබුණේ නැහැ. ශරීරය දැන් පවතිලා මේ ශරීරය නැති වෙච්ච තැන මේවා ආයේ ඉවර වෙලා යනවා. මේවට අපි සාමාන්‍යයෙන් කතාන්දරයක් හදාගෙන එක එක ආකාරයට අපේ පැවැත්මේ කතන්දරේ තමයි මේක කියලා අපි මේක මගේ කරගන්නවා. මගේ කරගත්ත තැන අපිට ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙච්ච තැන අපිට කියනවා අහවලා භාවනාත් කරනවා සිහියෙන් ඉන්න කියලත් අපිට නිතර කියනවා. ඒ වුණාට ඇයි මේ ප්‍රශ්නයක් වුණාම මේ කෙනා මෙච්චර කලබල? එතකොට කෙනෙක්ට විශ්වාසයක් නැති වෙනවා මේ පුද්ගලයා සම්බන්ධ. මේ පුද්ගලයාගේ වැරදි භාවනාවක් තියෙන කියලා. ඇත්තටම අපිට දැන් තේරෙන්න ඕනේ මේ ශරීරයේ කොහෙන් රිදුනත් මේක සමුදය වෙලා ඇති වෙලා වැය වෙලා නැති වෙලා යන ස්වභාවයක්. එතකොට ඒකේ අපේ පච්චුප්පන්නයි. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් දෙයක්. ප්‍රත්‍යයෙන් උපන් දෙයට තමයි බුදුහාමුදුරුවෝ වර්තමානය කියලා කිව්වේ. පච්චුප්පන්න කාල කියලා කිව්වේ. ඒ වර්තමානයේ හටගන්න දෙයකට මගේ කියන්න ගියොත් අපිට වරදි. අන්න දැන් අපිට ප්‍රඥාවෙන් පේනවා මේ ඇසත් කනත් නාසයත් දිවත් ශරීරයත් මේ ඔක්කොම අසුභ ස්වභාවයක්ම තමයි. ඒ කියන්නේ ස්ථාවරව පවතින සුභ ස්වභාවයක් මෙහි නැහැ. නිත්‍ය ස්වභාවයක් නැහැ. එතකොට මේ මුළු ශරීරයේම තියෙන පංච ඉන්ද්‍රියම ඉන්ද්‍රිය පහම අසාරයි අසුභයි දුක්ඛයි අනාත්මයි මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ නැති බවට පත්වෙන අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. දැන් අපි බලනවා මේ ශරීරයේ තියෙනවා කිහිලිවල ආදී තැන්වල මුහුණේ ඊට පස්සේ අපේ මුළු ශරීරය පුරාම නොයෙකුත් ආකාරයට අසාර වූ ඉදිලා ගියපු කෙස්ගස් මේවා අපි හිතලා නෙමෙයි ඇති උනේ ස්වාභාවික සබහාදහම හේතු මැත්තේ. ලංකාවේ ඉන්නකොට මෙහෙ ඉන්නකොට දහඩිය දමලා ඒ දහඩිය වසා ගැටි ආදී සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය තුළ. මේක විතරක් අරගෙන කෙනෙක් කවදාවත් මගේ කියලා ඇලෙන්න දෙයක් හොයාගන්නේ නැහැ. ඒක නිකන් නහසේ තියෙන ස්වභාවය අයින් කරලා අනිත් පැත්ත ගහලා හැම ගලවලා ඒ නාසය නිකන් කජුලෙල්ලක් වගේ පිටපොත්ත බැලුවහම මේකේ මොකද්ද ඇලෙන්න තියෙන්නේ කියලා අපිට හිතෙනවා. ඉතින් මේ හැම එකම තියෙනවා තට්ටු. කෙස් ගහක් ගත්තත් ඒවයිත් තියෙනවා ජීවය. තට්ටු ජීවය. මැරිච්ච කෙස් ගහ වුණාට ඒක හැදෙන්නට හේතු වෙන හේතු හැම ඇතුලෙන් හටගන්නවා. මේ ඔක්කොම රසායන හෝමෝන ආදී ක්‍රියාකාරීත්වයෙන් සිදුවෙන දේවල්. මේවායින් නිර්මාණය වෙන රූපයකට අපි නිතර ඇසුරු කරන ස්වභාවයක් මනසේ තියෙනවා. මේ ඇසුරු කරන ස්වභාවයෙන් වෙන්නේ යම් රූපයකින් රාගය ඇවිස්සෙනවා නම් ඒක රාග සම්බන්ධ රූපයක්. යම් රූපයකින් ද්වේෂය ඇවිස්සෙනවා නම් ඒක ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයක්. ඊට පස්සේ යම් රූපයකින් මෝහය ඇති වෙනවා නම්
ඒ මෝහය මුලාව තමයි සම්‍යක් දෘෂ්ටිය ආර්ය ශ්‍රාංග මාර්ගයේ වළක්වන මුලා. හරි දැක්මකට අපිට එන්න නම් මේ හැම දෙයකම යථාර්ථය දකින්න ඕනේ බුදුදහම යථාර්ථවාදී නිසා. අසුභය දකින්නට ඕනේ. දැන් අපි බලනවා මේ ලොම්නේ බැලුවේ ඉතින් හිසේ තියෙන කෙස් ගස් ටිකක් කවුරු හරි බෝගාලා බැලුවහම මෙහිත් කාලාන්තරයක් තිබුණාම කැඩිලා යන ස්වභාවයන් තියෙනවා. දැන් ඊජිප්තුවේ මමියක් එහෙම අරගත්තාම ඒවයි තියෙන කෙස් ගස් ඔළුවෙන් ගැලවිලා බිමට වැටිලා අපි අතට ගන්නකොට ඒවයි තියෙන්නේ දි รา ගියපු ස්වභාවය. ඉතින් මේක අපිට හිතලා තේරුම් ගන්නට පුළුවන්. අපේ ප්‍රඥාවට පේන්න ගන්නවා. අපිත් ඔය වගේ රජෙක් කියලා හිතාගෙන එහෙම නැත්නම් සිටුවරයෙක් කියලා හිතාගෙන අපිව මමිෆයි කරලා අර පාරාව රජවරුන්ගේ වගේ ඔය යම්කිසි පිරමීඩයක් ඇතුලේ එහෙම තැම්පත් කරලා තියුවනම් අපි අර හිතාගෙන හිටිය දේවල් අරක ඇතුලේ නෑ. ඒ කොෆින් එක ඇතුලේ නෑ. කොච්චර චිත්‍ර හදලා තිබ්බත් කොච්චර රත්තරන් ඒකේ අපි පාවිච්චි කරපුවා තැම්පත් කරලා තිබුණත් මේ බුදුහාමුදුරුවෝ කියන කිසිම කෙනෙක් අපේ මේ බඩු බහඬ සමග මිය ගිහිල්ලා නැහැ. ඒවා අපි අරගෙන යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාව. ඉතින් අපිට අම්මෙක්වත් තාත්තෙක්වත් මේක කියලා දෙන්නේ නැති හින්දා අපිම තමයි මේක තේරුම් ගන්න. එතකොට නියපොතු කහ පාට වෙලා දත් කහ පාට වෙලා ඊට පස්සේ කැඩිලා මේ හැම පුපුරලා දද කුෂ්ඨ ආදී ඇති වෙලා පලාත් මේවයි නොයෙක් ගැටලු ඇති වෙලා මේවා අපිට පෙන්වන්න පුළුවන් ස්ථානවල පෙන්වන්න බැරි ස්ථානවල හැට ගන්න. අපි එතකොට වෛද්‍යවරු හරහා ගිහිල්ලා මේවා සනීප කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ හැමේ සැරව හිම මතුනාම දුර්ගන්ධය කියන එක වළක්වන්නට බෑ. ඉතින් මේක තමයි ස්වභාවය. මේක නිරත්තංව කලින් අර්ථයක් නැති දර කොටයක්. දර කොටයකින් ඇත්තටම පුච්චලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙමවත් ගන්න බැරි ඒවා තියෙනවා. නිරාර්ථකයි මේක. ඉතින් අන්න ඒ ස්වභාවය මෙනෙහි කරනකොට අයම්පිකෝ කායෝ මේ ශරීරයත් ඒවම් භාවී වෙන්නේ මේකයි. ඒවම් ධම්මෝ මේ ධර්මතාවයමයි. ඒතං අනතීතෝති. මේක ඉක්මවා යන්න කිසිම හැකියාවක් නැහැ. එතකොට මස් කැබලි එහෙම් මෙහෙන් ඉරලා ගත්තාම මේ ශරීරෙහි එල්ලි තියෙන මේ මස් කැබලි වල කොහෙද මමයි කියලා ගන්න දෙයක්. මගේ කියලා ගන්න දෙයක්. ආත්මගතව ගන්න දෙයක් නැහැ. එතකොට නහරත් එහෙමයි. මස් පිඬු ඊට පස්සේ අට කැබලිති මේ අට කැබලිති වල විසිරීලා ගියපු ස්වභාවයක් තියෙනවා. ඒවට තනිවම ක්‍රියාකාරී වෙන්නට බෑ. ඇට කැබලිති වලට ඕන වුණාට ඇවිදගෙන යන්න බෑ. ඒවට මානසික ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඉතින් බලන්න මේවා වැඩිලා මුලින් පොඩි කාලේ මේවා බොහොම මෙලකයි. දැන් ටික කැල්සියම් ශක්තියෙන් මත් වෙලා පැවතිලා නැති වෙලා යනවා. කවුරු හරි තමන්ගේම ඇට කැබෙල්ලක් අතේ තියාගෙන බෑග් එකේ දාගෙන යන්න කැමති නෑ. මොකද මේ එකක් හරි නැතුව අපිට සම්පූර්ණ ශරීරයක් පවත්වාගෙන යන්න අමාරුයි. එතකොට මේ ඇට කැබෙල්ලටද අපි රාගසිතවිල්ල ඇති කරගත්තේ නෑ පින්නතුනි. අපි මේ රාගසිතවිල්ල ඇති කරගත්තේ අපි ඇලෙන ස්වභාවයෙන් යුක්ත සත්වයන් නිසා. එතකොට ද්වේෂසිතවිල්ල ඇති කරගත්තෙත් අපි ගැටෙන ස්වභාවයෙන් යුක්ත සත්වයන් නිසා. මේ ස්වභාවයම අපිට වකුගඩුවක් ගත්තත් මේවයින් සිදුවෙන ක්‍රියාවලියක් නිසා මේවා හැදිලා තියෙනවා මිසක් ඒ වකුගඩුවක රාගයක් නැහැ. හෘදය මාංශය තුල රාගයක් නැහැ. ලේවල රාගයක් නැහැ. එතකොට කොහෙද රාගය ඇති වුනේ? හේතු නිසායි රාගය ඇති වුනේ. කොහෙද ද්වේෂය ඇති වුනේ? හේතු නිසායි ද්වේෂය ඇති වුනේ. එතකොට කොහෙද මෝහය ඇති වුනේ? හේතු නිසායි මෝහය ඇති වුනේ, අවිද්‍යාව ඇති වුනේ. එතකොට අපිට තේරෙනවා
අපි නිතරම ඇසුරු කරලා තියෙන්නේ අපේ රාගය, අපේ ද්වේෂය, අපේ මෝහය මිසක් වෙන කෙනෙක්ගේ රාගය, වෙන කෙනෙක්ගේ ද්වේෂය, වෙන කෙනෙක්ගේ මෝහය නෙමෙයි. අපිටම තමයි අපේම රාගය, අපේම ද්වේෂය, අපේම මෝහය බලවත්ව පේන්නේ, දුර්වලව පේන්නේ, අක්‍රියව පේන්නේ. ඒ හැම දෙයක්ම අපි හිතුවට බාහිරයක් නිසා බාහිරය තමයි ඇති කරන්නේ කියලා නෑ. අපි බාහිරයක් විඳිනවයි කියලා හිතාගෙන අපි ඇත්තටම විඳින්නේ මනසේම හදාගත්ත ස්වභාවය. එතකොට කෙනෙක් රාගයක් ඇති කරගන්නට පුළුවන් වෙන රටක ඉඳන් තව කෙනෙක් කියන දෙයක් අරමුණු කරගෙන. එතකොට කල්පනා කරලා බලන්න අපි අවුස්ස ගන්නේ අර අපිට කෙනෙක් කියන දෙයක් හේතු කරගෙන ඒ වචනයක් අපි ඇසුරු කරලම තමයි. ඇත්තටම අපි ඇසුරු කරන්නේ එතකොට අපේ ඇතුලේ තියෙන රාගය මිසක් අර බාහිරය නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා බාහිරයයි ඇසුරු කරන්නේ කියලා. එතකොට පින්නතුනි බලන්න මේ රාගයේ තියෙන බලවත්කම නිසා අපිට මායාවක් පේනවා. ඒ මායාවෙන් පෙන්눔 කරලා දෙනවා අපි බාහිරය ඇසුරු කර කර ඉන්නේ කියලා නෑ. අපි සංසාරයෙන් ගොඩනගාගෙන ආපු රාගය, දේශය, මෝහය නිරන්තරයෙන්ම බලවත් වෙවි මේක අසංකේය කල්ප ගානක් අපි මේ විදියටම නොයෙක් රාගයන් ඇසුරු කරා. මෙහි කෙලවරක් දකින්න තමයි අපිට ඕන වෙන්නේ. එතකොට අපිට දැන් තේරෙනවා මේක අභ්‍යන්තරයේ ඇති වෙලා තියෙන ස්වභාවය. අභ්‍යන්තර ස්වභාවය. බාහිරයක් කියලා අපි බාහිරයෙන් අපි නිතරම අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා එන්න අපි තුල උමතුවෙන්ම රාගය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, මෝහය මේවා ඇති වුණා. දැන් අපිට පේනවා ඇහැ කරලා තියෙන්නේ, කන කරලා තියෙන්නේ ඇත්තටම මේ මනසට දාසව මේවා රාගය, ද්වේෂය, මෝහය උල් කර කර දීපු එක. ඉතින් මේවට කටු කියලා බුදුහාමුදුරු සල්ලංගය කටු වගේ කියලා බුදුහාමුදුරු දේශනා නිතරම මේ කටු රිද්දන්න බලාගෙන උල් වෙවි තියෙනවා. මේවා උපදින්න දුක උපදිනවා. මෙන්න මේවා උපදින්නේ නැති තැන දුක හටගන්නේ නැහැ. එතකොට තමයි මේ බැංකුව හිස් වෙන්නේ. සංස්කාර හිස් වෙලා යන්නේ. එතකොට තමයි පවතින්නට හේතුවක් සංසාරිකව අපිට හොයාගන්නට ඉන්ධන නැති වෙන්නේ. එතකොට ඉන්ධන ටැංකිය තියෙන්නේ අපේ ඇතුලේ. බලන්න මේ ඉන්ධන ටැංකිය උරුම කරගෙන බර කරගහගෙන අනේ කොච්චර අපි වෙහෙස වුණාද. අන්නේ වෙහෙස ස්වභාවය අපිට වැටහෙන්නේ මෙය යන්නට කිට්ටු වෙලා නම් අපි ප්‍රමාදයි. ඒ හින්දා අප්‍රමාදීව අපිට සිද්ධ වෙනවා මේ අසුභ මානසිකාරය තුලම ඉන්න. මගේ නොවන දෙයක් මගේ කරලා සුභ කරගන්න ස්වභාවයෙන් වැළකීලා මගේ නොවන දේ මගේ නොවේයි කියලා ඒ අසුභයම ස්පර්ශ කරන්න ඇසුරු කරන්න. මේකට සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ඇසුරු නොකර ඉන්නවා අනිශ්චිතෝච විහෙරති. ඒකට සතිමා සිහිය අපි ඇති කරගන්නවා. එතකොට අපිට පේනවා මේ නාම රූප ස්වභාවය මානසිකාර මූලික කරගෙන ස්පර්ශයන් සිද්ධ වෙනවා. ඒ මානසිකාර මූලික කරගෙන ස්පර්ශ සිද්ධ වෙනවා කියලා කියන්නේ අපිට ස්පර්ශය, විඳීම්, සංඥා, එතකොට චේතනා මේවා එක එක ආකාරයෙන් හට ගැනීම පමණයි. ඇසට සම්බන්ධව නම් ඒව හටගන්නේ එතකොට ඇහැ ඉපදිලා. ඇහැ මිය යනවා කන උපදිනකොට. කන මිය යනවා නාසය උපදිනකොට. ආය ඇහැ උපදිනවා. අන්න මේ ස්වභාවය මේ නාම රූප ස්වභාවය අපි මනුෂ්‍ය කයක් නොතිබුණත් සිද්ධ වෙන ස්වභාවය.
මේ මනුෂ්‍ය කයක් නැති කෙනෙක්ට ඒ කියන්නේ මේ වගේ ශරීරයක් නැති කෙනෙක්ට සිද්ධ වෙන්නේ මේ කියන ස්පර්ශයන් විඳීම් සංඥා චේතනා මානසිකාරයන් ඇසුරු කිරීම. මනුෂ්‍ය කායක තියෙන වටිනාකම තමයි මේවා වෙන් වෙන්ව හොඳට පැහැදිලිව තේරුම් අරගෙන අපිට ධර්මය වටහා ගන්නට ධර්මය ඇහෙන පරිසරයක් අපිට තියෙන්නේ. ඉතින් ඒකට අපි කියනවා හොඳ කාලයක හොඳට බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තියෙන් ඉපදිලා කියලා. බුදුන් ඉපදිලත් ඒ නගරේම අපි මිත්‍යා දෘෂ්ටියක හිටියනම් අපිට ඇහෙන්නේ නැහැ ධර්මය. ඒ නිසා දැන් මේ මානසිකාර ස්වභාවය මානසිකාර මූල වූ පස්ස මූල වූ ධර්මය ස්පර්ශය නැති වෙන්නට නම් ස්පර්ශය නැති වෙන්නට නම් මේ කයෙන් මිදිලා ගැඹුරු භාවනාවකට ඔයත් යන්න. ඒ සඳහා මේ නොඇලීම් මානසිකාරයෙන් හොඳට හුස්මක් අරගෙන හුස්ම හෙලන්න. සතෝ අස්ස සති සිහියෙන්ම හුස්ම ගන්නවා. සතෝව පස්ස සති සිහියෙන්ම හුස්ම හෙලනවා. දීර්ඝ හුස්ම තුල සිහිය පවතිනවා. කය නිමෙනවා කෙටි හුස්ම බවට පත් වෙනවා. මුළු හුස්ම කායම සිහියෙන් දකිනවා. හුස්ම සමතයකට පත් වෙලා ප්‍රඥාවට එළඹෙනවා. ප්‍රඥාවෙන් ඔබට පේනවා කය ඇසුරු කරගෙන මේ හුස්ම නිර්මාණය වෙන ක්‍රියාවලිය. කාය ස්පර්ශය සමුදේ වෙනවා. කය නිසා හුස්ම පිළිබඳව විඥානයක් හටගන්න නිසා ස්පර්ශය හුස්ම තියෙන නිසා ස්පර්ශය සිද්ධ වෙනවා. කයත් හුස්මත් විඥානයත් ගතියට පත් වෙනවා සංගතියට පත් වෙනවා එක්ව හට ගන්නවා. ඒ ස්පර්ශ හට ගැනීම හුස්ම කියලා මේකට කිව්වේ වෙනද කියන්නේ ඉගෙනගත්ත වචනය නිසා. මේකේ තියෙන විඳීම සැපත් නෙමේ දුක්ඛයක්වත් නෙමේ. එතකොට මේ විඳීම අදුක්ඛම සුඛ විඳීම. දැන් අපිට පේනවා නාමයේ ස්වභාවය. නාමයේ ස්වභාවය කියලා කියන්නේ මේ අදුක්ඛම සුඛ විඳීම අපිට පේනවා. හුස්ම කියලා හදාගත්ත චේතනාව අපිට පේනවා.
ස්පර්ශය අපිට පේනවා. ස්පර්ශය කියලා කියන්නේ කාය ස්පර්ශය. මේ ක්‍රියාවලිය 6 ආකාරයකින් සිද්ධ වෙනවා. කාය ස්පර්ශ ටික සිද්ධ වෙනවා. කය කියන ඉන්ද්‍රිය තියෙනවා. කාය වේදනා ටික සිද්ධ වෙනවා. බාහිරෙන් හුස්ම කියන බාහිර අරමුණු සිද්ධ වෙනවා. සංඥාවක් ඇති වෙනවා. මොකද්ද මේ සංඥාව? මේ ක්‍රියාවලියක් කියන සංඥා. මේක ඔක්කොම සිද්ධ වෙනවා ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ හයෙන්. ඒ හයෙන්ම මේ හය සිද්ධ වෙනවා. තෘෂ්ණා හයක් සිද්ධ වෙනවා. තෘෂ්ණා හය කියලා කියන්නේ ඇසෙනුත් තෘෂ්ණා කරනවා කනෙනුත් තෘෂ්ණා කරනවා මේ හැම එකකින්ම ඇලෙනවා. මෙන්න පටිච්ච සමුප්පාදය. හේතුඵල දහම. මිදීමකට තමයි ගැඹුරු සමාධිය අපි අපේක්ෂා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි වඩන්නේ. දැන් ඔබට හරි දැක්ම ඇති වෙනවා. හරි දැක්ම කියලා කියන්නේ වැදගත්ම අංගය. මේ දැක්ම තුල ඉන්නට නිතර හොඳ ප්‍රඥා පවුරක් බැඳගෙන අසුභය තුලම හැසිරෙන්නට ඕනේ. රාගය බිඳින්න ඕනේ, ද්වේෂය බිඳින්න ඕනේ, මෝහය බිඳින්න. නොනවත්වාම අප්‍රමාදී වෙන්න. ස්පර්ශ නොදැනෙන තැනකට ඔබ අරමුණු කරගන්න සියලු වේදනාවන් අනිත්‍ය ස්වභාවයන් කියලා බැහැර කරන්න. කය පහසු පහසු ඉරියව් වලින් තැම්පත් කරගෙන ගැඹුරු සමාධියම උපදවා ගන්න. අප්‍රමාදීව මේ කටයුත්තේ දෙන්න ඔබට ධර්මාවබෝධය දැන් සිද්ධ වෙනවා. අපි මත්තේ රැඳී සිටින්නට ඕන නැහැ. ධර්මයමයි ඔබට ඇසුරු කරන්නට පුළුවන්. කාය සුචරිතයෙන් වචී සුචරිතයෙන් මනෝ සුචරිතයෙන් සියල්ල ඔබ අතහැරිච්ච තැන ඔබට ඔබේ කයවත් නැත්තම් බදාගෙන සිටින්න අවශ්‍ය නැහැ. අතහැරීමෙන්ම නිවනට සමීපවත්. ඔබේ මරණය එතකොට පරාජයක් නොවනු ඇති. දැන් ඇතිවුණු දැන් මිය යන ස්වභාවයම මරණයේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඒක 아무තු දෙයක් නෙමෙයි. ප්‍රඥා ගෝචරව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ආරක්ෂක පෞරවන කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ ඔබ නිතර වාසය කරත්වා කියලා අපි අධිෂ්ඨාන කරමින් මේ ප්‍රඥා මූලික අසුභ භාවනාව අපි අවසන් කරමු.
දැන් අපි මෙත් සිතිවිලි වලින් අවසන් කරන්නට කරණීය මෙත් සූත්‍රයට ආරම්භ කරමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක බුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤූ පරේ උපවදේයුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචිපාන භූතත්හි තසාවා ධාවරාවා අනවසේසා දීඝාවා ඒ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුක තූලා දිට්ඨාවා ඒව අත්තිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නිකුප්පේත නාති මඤ්ඤේත කත්ථචිනං කංචි භ්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඉත්තං චරන්නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු ඉත්තිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දහං නහි ජාතු ගබ්බසෙයං පුනරේතිතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා මාගේ ප්‍රතිපත්ති පූජාවෙන් බුද්ධ රත්නයට පූජා කරමි මාගේ ප්‍රතිපත්ති පූජාවෙන් ධර්ම රත්නයට පූජා කරමි මාගේ ප්‍රතිපත්ති පූජාවෙන් සංඝ රත්නයට පූජා කරමි මාගේ ප්‍රතිපත්ති පූජාව ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් ඉක්මවීම පිණිසම මහෝපකාරී වේවා සාදු 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 මෙතන අද ධර්ම සාකච්ඡාවට අපි භාවිත කරන්නේ මේ ධම්මපදයේ තියෙන 148 වෙනි ගාථාව උත්තරා මෙහෙණියගේ කතාව. දෙව්රම් වෙහෙරේ වැඩ හිටියා උත්තරා කියලා මෙහෙණියක්. ඒ මෙහෙණිය නිමිති කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ එක ගාථා ධර්මයක් දේශනා කරන්නේ. එතකොට උත්තරා මෙහෙණියගේ වයස කීයද දන්නවද? 120යි. එක දවසක් පිණ්ඩපාත යනවා මේ 120ක් වයස භික්ෂුණීන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා දානේ හම්බෙලා නැවත එනකොට භික්ෂුන් වහන්සේ නමක් දැකලා තමන්ගේ පිණ්ඩපාත භෝජනය ඒ භික්ෂුන් වහන්සේට පූජා කරා. දවස් 3ක් මෙහෙම පූජා කරා. ඒ තුනේම निराහාරව හිටියා. හතරවෙනි දවසේ පිණ්ඩපාතේ යද්දී බුදුහාමුදුරුවෝ මගදී මුණ ගැහුවා. බොහොම පටු මාර්ගයකදී තමයි බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ. එතකොට බුදුහාමුදුරුවන්ට වැඳලා ගෞරව කළ නමස්කාර කරාම පස්සට අඩිය ගත්තාම අවාසනාවට තමන්ගේම සිවුර පෑගිලා පැටලිලා බිම ඇදගෙන වැටුණා. එතකොට බිම ඇදගෙන වැටීමත් එක්ක භික්ෂුණීන් වහන්සේගේ හිස තුවාල වුණා.
බොහෝ දුර්වල භාවයටපත්. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ යථාර්ථවාදීව භික්ෂුණීන් වහන්සේට දේශනා කළා ඔබේ සිරුර බෙහෙවින් දුර්වලයි. දැන් බිඳ වැටෙන්නයි යන්නේ. ළඟදිම එහි අවසානයේ සිද්ධ වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොටම ඒ භික්ෂුණීන් වහන්සේගේ සෝවාන් වීම මේ ශරීරය පිළිබඳව හෝ යම් දෙයක් පිළිබඳව දෘෂ්ටියක් තිබුණා නම් තමන්ගේය කියලා ඒක නැති වෙලා මේ ධර්මයේ වැටහෙන්න ගත්තා. ඉතින් මේ ඉදන් රූපං මේ ශරීරය පරිජින්නං දි รา ගියාට පස්සේ ගොඩක් දිරුවට පස්සේ රෝග නිද්ධං රෝගයන් වලින් කැදැල්ලක්. නිද්ධ කියලා කියන්නේ කැදැල්ලක්. රෝග කැදැල්ල කියන්නේ එකමුතුව තියෙන තැන. පභංගුරං කියලා කියන්නේ බිඳෙන සුළු තැන. පූති සන්දේහෝ කුණු සැරව ගලාගෙන යනවා. විජ්ජති කියලා පහසුවෙන් බිඳිලා යනවා. ඉතින් මේ ජීවිතය මරණන්තං මරණයෙන් කෙලවර වෙනවා. ඉතින් මේ වයසට යන ශරීරය අපිටත් එහෙමයි. අපිත් ඇදගෙන වැටෙනවා. වයසට ගිහිල්ලා රෝගවලට ආදියට යොමු වෙනවා. කුණු වෙලා සැරව ගන්න ශරීර මේවා දැනට. ඉතින් මේවා පහසුවෙන් බිඳිලා යනවා. මේක මරණයෙන් කෙලවර වෙනවා. ඉතින් මේ ස්වභාවය අපිට මෙනෙහි කරන්නට තමයි මේ බලන්න මේ ඇට කැබලිති තේන මේෂ එක් තැන්වල විසිරීලා තියෙන හැටි මේ ගහකත් එහෙමයි ගහේ තියෙන්නේ මේ කැබලිති විසිරීලා ගියපු ඔහේ අතු බෙදිලා ගියපු දි รา ගියපු ස්වභාවය. ඉතින් මේක මෙනෙහි කරන්න මමත්වය කියන එක කොහොමද බිඳිලා යනවා මගේ කියලා ගන්න බැරි වෙනවා ශරීරය. ඉතින් මේකට තව ගාථාවක් තියෙනවා 140 වනි එක යානිමානි අපත්තානි අලාපෝනේව සාරදේ කාපෝතකානි අට්ඨීනි තානි දිස්වාන කාරති. අද දේශනාවට හරිම හොඳයි මේ ගාථාව. එතකොට මේ සරත් කාලේ එතන මෙතන වැටී තිබෙන ලබු ඇටමෙන අලු පැහැ ඇට කටු දැකුමෙන කවුරුත් පෙළඹෙති ඇල්මෙන තානි දිස්වාන කාරති. නිකන් ලබු ඇට එහි මෙහි වැටිලා තියෙනකොට අලු පැහැ ඇටකටු ශරීරයේත් මේ විසිරීලා තියෙනවා දැක්කහම තානි දිස්වාන ඒව දැක්කහම කාරති කොහොමද ඇලීමක් ඇති කරගන්නේ මගේ කියන්නේ කොහොමද අපි ඒක මල්ලක දාලා ගෙදර තියාගනීද නැහැ. ඉතින් මේ ස්වභාවය වැත්තන්ගේ ශරීරයේ ස්වභාවයම තමයි. ඉතින් මේක අහගෙන ධර්මයේ මෙනෙහි කරලා මේ ශරීරය දැන්මම අතහරින්නයි කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. ධර්ම ගැටලු තියෙනවා අහලා ඒව निराකරණය කරගන්න. හරි හොඳයි හාමුදුරනේ. ධර්ම ගැටලු තමයි ඉතින් තියෙන්නේ අපිට ඕනි තරම්. ධර්ම ගැටලු තියෙනවා නේද? දැන් භාවනාව කොහොම මම යතුරක් නැතිව කරේ ඇත්තටම නිහඬව ඉන්න දුන්නතින් හිත දුවන හින්දා. මේක මං කරුණාවෙන්ම හිතලම එහෙම කරේ. ඒක උපකාරී කරගෙන දැන් මේව YouTube එකට ආයෙ දානවනේ. ඉතින් ගිහිල්ලා ආයෙ මේ භාවනාව කරන්න. සතියකට 4 වතාවක්වත් කරන්න. එතකොට මේ මානසිකාරයේම අපිට ඉන්නට පුළුවන්. ඉතින් එහෙම නැතුව මේක කෙරෙන්නේ නැහැ. හොද මඩේ දාන එක වැඩක් නැහැනේ ඇඳුමක් උනත්. පිරිසිදුව තියෙන්නේ නැහැ. ඉතින් මේ දුර්වර්ණ වෙලා තියෙන හිත රත්තරන් වගේ බබලවන්නට මේක හොඳට පරිමැදලා මේකේ තියෙන කෙලෙස් කහට අයින් කරලා මේක දිදුලන්නට බැබලෙන්නට අපි සකස් කළ යුතුයි. ඒකට තමයි අපි අප්‍රමාදී වෙන්න ඕන හින්දා අපි අවවාද කරන්නේ. ඉතින් ගැටලු එහෙම නැති නිසා අපි එහෙනම් දෙවියන්ටත් මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ පිළිගන්නම ධර්ම අවබෝධයම වේවා නම් අවසන් කරනවා තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. එසන්න හෙට උදේ 8:00ට හම්බෙන්න. එහෙමයි.